වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණීය සම්පත් විලේගොඩ ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. ඉන්දීය විශේෂ නියෝජිත පිරිස ජනපති අගමැති හමු වෙති. සමීප මිතුරෙකු ලෙස අසීරු අවස්ථාවෙන් මිදීමට සහාය ලබා දෙන බව ඉන්දීය විදේශ ලේකම් කියයි. කර්මාන්ත සංවර්ධනය සඳහා වන ජාතික ප්‍රතිපත්තියේ අවසන් කෙටුම්පත මහජන අදහස් විමසුමට. ඉදිරි වසර සඳහා ගෑස් මෙට්‍රික් ටොන් 2,80,000ක් ආනයනයට පියවර. රොමේනියාවේ රැකියා අවස්ථා වැඩි සංඛ්‍යාවක් මෙරටට ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා. ලුණුලේවා ආශ්‍රිතව පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදන ව්‍යාපෘති. නීති විරෝධීව මෙරටට රැකිනා සුකෝභෝගී වාහන 5ක් රේගුබාරයට. මැරඩෝනාගේ මරණයට වෛද්‍යවරුන් 8 දෙනෙකුට මිනිමැරුම් චෝදනා. පළමු 2020 ක්‍රිකට් තරගයේ ජය ගැනීමට ඉන්දිය කාන්තා කණ්ඩායම සමත් වෙයි. සමීප මිතුරෙකු ලෙස පවතින අසීරු අවස්ථාවෙන් මිදීමට ශ්‍රී ලංකාවට උපරිම සහාය ලබා දෙන බව ඉන්දිය විදේශ ලේකම් විනේ කෝත්‍රෝ මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග සාකච්ඡා කළ අවස්ථාවේදීය. මෙරටට මුල්‍ය ආධාර ලබා දීම සම්බන්ධයෙන් සොයා බැලීමට අද පෙරවරුවේ දිවයිනට පැමිණි ඉන්දිය විශේෂ දූත පිරිස කොළඹ ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිතුමා සමග සාකච්ඡාවකට එක්වූහ. ඉන්දිය ණය ආධාර යටතේ දැනටමත් ශ්‍රී ලංකාවට ඉන්ධන ඖෂධ පොහොර ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලැබී තිබේ. ඒ පිළිබඳ සමාලෝචනය කළ දූත පිරිස මෙරටට අඛණ්ඩව සහාය දීමට ඉන්දිය රාජ්‍යයත් දේශපාලන අධිකාරියත් කැප වී සිටින බව පැවසූහ. අසීරු අවස්ථාවේ සහාය වෙමින් ඉන්දිය රාජ්‍ය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි. ඒ වෙනුවෙන් මෙරට ජනතාවගේ රාජ්‍යයේ ප්‍රශංසාව සහ ස්තුතිය ඉන්දිය රාජ්‍යයටත් ජනතාවටත් පිරිනමන බව ජනාධිපතිතුමා එහිදී කියා සිටියේය. රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සහ යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉන්දිය ආධාර වැඩපිළිවෙලෙහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දෙපාර්ශ්වය අතර දීර්ඝව සාකච්ඡාවට ලක් කෙරිණ. දුෂ්කර කාල පරිච්ඡේදය පසු කර කඩිනමින් රට යථා තත්ත්වයට පත්වනු ඇතැයි ඉන්දිය දූත පිරිස එහිදී විශ්වාසය පළ කළහ. ඉන්දිය විශේෂ නියෝජිත පිරිස සමග ඵලදායී සාකච්ඡාවක් පැවැත්වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ට්විටර් සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරන්නේ ඉන්දියාව සමග ශක්තිමත් ද්විපාර්ශ්වික සම්බන්ධතා වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන බවයි. මේ අතර මෙරට බංග්ලාදේශ මහ කොමසාරිස් තාරික් අරිෆුල් ඉස්ලාම් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වී සාකච්ඡා කර තිබේ. දෙරට අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම, ඇඟලුම්, කෘෂිකර්ම, සෞඛ්‍ය හා ආයෝජන ඇතුළු ශ්‍රේෂ්ඨ ගණනාවක ප්‍රගතිය පිළිබඳවද එහිදී අවධානය යොමුව තිබේ. කර්මාන්ත සංවර්ධනය සඳහා වන ජාතික ප්‍රතිපත්තියේ අවසන් කෙටුම්පත සකස් කර තිබේ. එය මහජන අදහස් විමසීම සඳහා ඉදිරිපත් කර ඇතැයි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි. ඊට අදාළ විස්තර www.industry.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්ති රාමුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසර සංවර්ධන අරමුණු 17කට අනුව එය සකස් කර තිබේ. ගෝලීයව තරඟකාරී වන දේශීය නිෂ්පාදන කර්මාන්තාංශයක් බිහි කිරීම සඳහා අවශ්‍ය හිතකර ව්‍යාපාරික පරිසරයක් ඇති කිරීමද එහි අරමුණකි. පශ්චාත් කොවිඩ් තත්ත්වයේ සහ වර්තමාන ගෝලීය සහ දේශීයව බලපැවැත්වෙන අහිතකර ආර්ථික ප්‍රවණතා කෙරෙහිද මෙමගින් අවධානය යොමු කර ඇතැයි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි. ලීට්‍රෝ සමාගම 2022-2023 වර්ෂය සඳහා ගෑස් මෙට්‍රික් ටොන් 2,80,000ක් ඇනුම් කර තිබේ. ඉන් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ඉදිරි සති දෙක තුළ මෙරටට ලැබීමට නියමිතයි. එම සමාගමේ නීති උපදේශක පරාක්‍රම බස්නායක මහතා කියා සිටියේ සමාගම ගෑස් සැපීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇති බවයි. ඒ අනුව ඉදිරිපත් වූ ටෙන්ඩර් වලට අනුව මෙරට ගෑස් ප්‍රශ්නයට කඩිනම් විසඳුමක් ලෙස
ඕමාන් සමාගමකට අදාළ ඇනවුම් බාර දී ඇතැයිද ඔහු කීවේය. ඉදිරියේදී ලිට්‍රෝ ගෑස් මිලද වැඩි වනු ඇතැයි බස්නායක මහතා සඳහන් කරයි. මේ ටෙන්ඩරේ කෝල් කරද්දී මේකට ගැනුම්කරුවන් 30 දෙනෙක් ඉදිරිපත් වෙලා තියෙනවා. තායිලන්තයේ සියම් ට්‍රේඩින් සමාගම, ඒ වගේම ඔමානයේ OQ ට්‍රේඩින් සමාගම, ඊට අමතරව BB එනර්ජි කියන සමාගම් තමයි මේ ටෙන්ඩර වලට පිළිතුරු සපයලා තිබුණේ. ඒකෙදී මේ සියම් ට්‍රේඩින් සමාගම ඉදිරිපත් කළා තිබුණා අඩුම මිල ඇමරිකන් ඩොලර් 96ක් මෙට්‍රික් ටන් එකකට. එතකොට මේක ඇත්තටම නෞකා ගාස්, ෆ්‍රේට් ඇන්ඩ් ඉන්ෂුරන්ස් මේ එකවර ලැබෙන මෙට්‍රික් ටන් ලක්ෂයෙන් මාස 4ක ප්‍රමාණයක් සම්පූර්ණ වෙනවා. සම්පූර්ණ අවශ්‍යතාවය. ඒ කියන්නේ දැනට රටේ තියෙන අධික ඉල්ලුමට හොඳම සැපයීම තමයි ලිට්‍රෝ සමාගම මේ තෝරාගෙන තියෙන්නේ. කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ්‍ය නානායකාර මහතා සහ මෙරට රුමේනියා තානාපති වික්ටර් චූචයා මහතා අතර හමුවක් විදේශ රැකියා අමාත්‍යාංශයේදී පැවැත්වින. රුමේනියාවේ රැකියා අවස්ථා වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලාංකිකයන්ට ලබා ගැනීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ. මේ වසරේදී එරට රැකියා ලක්ෂයක් විවෘත කර ඇති බව තානාපතිවරයා සඳහන් කළේය. ඉදිකිරීම් තොරතුරු තාක්ෂණ සහ සංචාරක ශේෂ්ත්‍රයේ රැකියා සඳහා රුමේනියාවේ රැකියා වෙළඳපොළ විවෘත කර ඇත. එම රැකියා අවස්ථා වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට ලබා ගැනීම සම්බන්ධයෙන් සහාය වන ලෙස අමාත්‍යවරයා එහිදී තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. සහල් වැඩිමිලට අලුවිකරණ වෙළඳුන් සෙවීමේ මෙහෙයුම් අකණ්ඩව දීපව්‍යාප්ත මට්ටමින් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එවැනි වැටලීම් හා පරීක්ෂා කිරීම් 2000කට වැඩි සංඛ්‍යාවක් සිදු කර ඇත. එහිදී වැඩිමිලට සහල් අලුවි කළ වෙළඳුන් 186 දෙනෙකු සහ මිල ප්‍රදර්ශනය නොකිරීම හා සහල් විකිණීම ප්‍රතික්ෂේප කළ වෙළඳුන් 479 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට නියමිතයි. ලුණුලේවාය ආශ්‍රිතව පුනර්ජනනීය බලශක්තිය නිපදවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ. විදුලි බල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඒකාබද්ධව එය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. හම්බන්තොට ලුණුලේවාය සතුව අකර 2000ක් පමණ භූමියක් පවතී. ආරම්භක වැඩපිළිවෙලක් ලෙස එම භූමිය යොදාගෙන පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කරන බව ලංකා ලුණු සමාගමේ අධ්‍යක්ෂ ජනක ගුණවර්ධන මහතා ජාතික ගුවන්විදුලියට පැවසිය. හම්බන්තොට ප්‍රදේශය තුළ මේ ලුණුලේවාය අතර 2000ක පමණ ප්‍රදේශයක පැතිරිලා තියෙනවා. මේ ආශ්‍රිතව ලොකුවට ලුණු කඳු තියෙනවා. මෙන්න මේ කඳු ආශ්‍රය කරගෙන අපි වහලවල් සකස් කරලා අපි ඒ හරහා සූර්ය බල පද්ධති රටට ලබා දීමටත් අපි දැන් සාකච්ඡා කරමින් යනවා. අපි විදුලි බල මණ්ඩලයෙන් මේ වෙන විට අවසර ඉල්ලලා තියෙනවා මෙගාවොට් 10ක සූර්ය බල විදුලි නිෂ්පාදන සිදු කරන්න. ඇත්තටම අපි මෙගාවොට් 10ක හැකියාවක් තියෙනවා අපිට මේ සඳහා කරන්න. පුද්ගලික රාජ්‍ය හවුල්කාරීත්ව ක්‍රමවේදය යටතේ ආයතනයන්ගෙන් තම කැමැත්ත ප්‍රකාශයන් ලබාගෙන මේ වැඩසටහන් නුදුරුවීම ආරම්භ කරන්නත් අපි සැලසුම් කරගෙන තියෙනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඡන්ද ක්‍රමය වෙනස් කිරීමේ දිනේෂ් ගුණවර්ධන කමිටු වාර්තාව නිරීක්ෂණ 25ක් සහ නිර්දේශ 15ක් ඉදිරිපත් කරයි. ඒ අනුව දැනට පවතින අනුපාත ක්‍රමය තවදුරටත් යොදා ගනිමින් කේවල ඡන්ද ක්‍රමයෙන් 60%ක් සහ සමානුපාතික ක්‍රමයෙන් 40%ක් නියෝජිතයන් තේරීමට නිර්දේශ කර තිබේ. සමානුපාතික නියෝජන සභික සංඛ්‍යාව අඩු කිරීම සඳහා එල්ලන ලද ආසන ඉවත් කිරීමද තවත් නිර්දේශයකි. එක් පළාත් පාලන ආයතනයේ සභික සංඛ්‍යාව ස්ථීරව නියම කළ යුතු අතර එහිදී අවම ප්‍රතිශතය නියම කිරීමක් අවශ්‍ය නොවේ. පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම සඳහා යෝජිත නීති අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතු බවටද එම වාර්තාවේ නිර්දේශ අතර වේ. මුළු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සංඛ්‍යාව 225ක් ලෙසම පවත්වාගෙන යා යුතුය. එමෙන්ම කාන්තා නියෝජනය 25%කට ආසන්න විය යුතු බවටද එමගින් යෝජනා කර ඇත. නීති විරෝධී ලෙස මෙරටට රැගෙන වී තිබූ සුකෝභෝගී වාහන 5ක් රේගු භාරයට ගැනේ. වාහන අමතර කොටස් ගෙනෙන මුවාවෙන් ඒවා මෙරටට රැගෙන වී ඇතැයි රේගුව පවසයි. උරුගොඩවත්ත රේගු අංගණයේදී බහලුම් 5ක තිබී ඒවා සොයා ගැනින. ඉංගලන්තයේ සිට එම වාහන මෙරටට රැගෙන වී ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසිය.
මෙරටට ආර්ථික අපහසුතා ඇති වූ සෑම අවස්ථාවකම රුසියාව උපකාර කළ බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. 65 වන රුසියා ශ්‍රී ලංකා සහයෝගීතා උත්සවය වෙනුවෙන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ රුසියාව ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන මිත්‍රයෙක් වන බවයි. රුසියානු මිත්‍රත්වයේ යම් පසුබෑමක් සිදු වුවහොත් මෙරට ආනයනික කර්මාන්තයට බාධාවක් විය හැකියයිද ඔහු පෙන්වා දුන්නේය. මේ පසුගිය කාලේ පුරාවටම අපි වාර්ෂික වැඩසටහන් රාශියක් තිබ්බා රුසියානු මිත්‍රත්වයේ වර්ධනය කිරීම සඳහා. රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ සම්බන්ධ කරගෙන මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ශිෂ්‍යත්ව පසුගිය වර්ෂයේ 40ක් අපි ලැබෙනවා. ඒ වගේම අපේ රටේ ශිෂ්‍යත්ව විතරක් නෙවෙයි ආර්ථික වශයෙන් ජාත්‍යන්තරයේදී අපේ රට අපහසුතාවකට පත් වෙච්ච සෑම අවස්ථාවක වෙටෝපාවේ භාවිතා කරමින් අපිට සහාය දුන්න අවස්ථා රාශියක් තියෙනවා ජීවවලදී සහජාතන්ත්‍ර සම්බන්ධ. ඒ නිසා රුසියානු ෆෙඩරේෂන් අපේ දීර්ඝකාලීන මිත්‍රයෙක්. මේ ළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාව සතු බස්නාහිර පළාතේ හඳුනාගත් ඉඩම් අකර 283ක් වගාව සඳහා යෙදවේ. ඉදිරියේදී ඇතිවිය හැකි ආර්ථික අර්බුදයට කඩිනම් විසඳුමක් ලෙස එම සංස්ථාව මෙම පියවරගෙන ඇත. මේ අතර නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල මෙතෙක් ප්‍රයෝජනයට නොගත් ඉඩම් හඳුනාගෙන ඒවා කඩිනමින් වගාව සඳහා යෙදවීමටද නියමිතයි. එම ඉඩම්වල වී සහ කෙටිකාලීන භෝග වගා කෙරේ. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්තිය හඬ අවධානය පිණිසයි. යලකන්නේ ගොවීන්ට අවශ්‍ය ඉන්ධන නිකුත් කිරීමට පියවරගෙන තිබේ. පිරුම්හල් 247ක් මගින් ඉන්ධන නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. දැනටමත් ඇතැම් පිරුම්හල් මගින් ඉන්ධන බෙදා හැරීම ආරම්භ කර ඇත. විදෙස් පුවත් ඇන්ටාර්ක්ටික් මුහුදු ප්‍රදේශයේදී සොයා ගැනුණු මුහුදුපත් වූ එන්ඩියුරන්ස් නෞකාව ආරක්ෂා කිරීමට පියවර ගැනේ. මේට වසර 107කට පෙර මුහුදුපත් වූ එම නෞකාව ගිලිගිය ස්ථානය ඉකුත් මාර්තු මාසයේදී හඳුනා ගැනිණි. මීටර් 3000ක් පමණ ප්‍රදේශයක් තුළ පවතින නෞකාවේ සුන්බුන් ඓතිහාසික ස්ථානයක් සහ ස්මාරකයක් ලෙසද ප්‍රකාශයට පත් කර තිබේ. දේශ ගවේෂක අර්නට් ෂැකල්ටන් මහතා යාත්‍රා කළ මෙම නෞකාව ඇන්ටාර්ක්ටික් මුහුදු ප්‍රදේශයේදී මුහුදුබත්ව තිබින. ආජන්ටිනාවේ පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනාගේ මරණය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් 8 දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වේ. සාපරාධී නොසලකිල්ල ඔවුන්ට එල්ල වී ඇති චෝදනාවයි. ඒ අනුව එම වෛද්‍යවරුන්ට එරෙහි නඩු විභාගයක් පැවැත්වේ. මැරඩෝනාගේ වෛද්‍ය ප්‍රතිකාරවල අඩුපාඩු සහ ක්‍රමිකතා පැවති බවට සොයාගනු ලැබුවේ වෛද්‍ය මණ්ඩලයක් විසිනි. ඒ අනුව ඔහුගේ වෛද්‍ය කණ්ඩායමට එරෙහිව මිනීමැරීමේ චෝදනා යටතේ නඩු පැවරීමට එරට අධිකරණයක් තීරණය කර ඇත. රුසියාව එළඹෙන සීත ඍතුවේදී යුරෝපයට ගෑස් සැපීම නතර කරනු ඇතැයි අන්තර්ජාතික බලශක්ති ඒජන්සිය පවසයි. එහි ප්‍රධානී ෆාති බිරෝල් ප්‍රකාශ කර ඇත්තේ යුරෝපය දැන් සිට හදිසි සැලසුම් මත ඊට මුහුණ දීම සඳහා ක්‍රියා කළ යුතු බවයි. එමෙන්ම ගෑස් සැපීම නතර කළහොත් ඒ සඳහාද මුහුණ දීමට යුරෝපා රටවල් සූදානම් විය යුතුය. යුක්‍රේනය ආක්‍රමණය කිරීමට පෙර යුරෝපය ගෑස් සැපීමෙන් 40% ලබාගත්තේ රුසියාවෙනි. එය මේ වන විට 20% දක්වා අඩු වී ඇතැයි විදේශ මාධ්‍ය සඳහන් කරයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩනය සංවර්ධන පුවත්. අනුරාධපුර තැපැල් කාර්යාලයේ පිහිටි පර්චස් 99ක ඉඩමේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කෙරේ. නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය එය ක්‍රියාත්මක කරයි. එම ඉඩමේ වර්තමාන වටිනාකමට සරලන පරිදි නව තැපැල් කාර්යාල පරිශ්‍රයක් තැපැල් දෙපාර්තමේන්තුවට ලබා දීමට නියමිතය. රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘතියක් ලෙස එය ක්‍රියාවට නැංවෙයි.
ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. ඉන්දිය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පළමු පන්දුවාර 2020 තරගය ජය ගැනීමට ඉන්දිය කණ්ඩායම සමත් වේ. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව කඩලු 6ක් දැවී ලකුණු 138ක් රැස් කළේය. ලකුණු 139ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකි වූයේ කඩලු 5ක් දැවී ලකුණු 104ක් පමණි. තරගය රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැත්වින. මේ අතර ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා ඒ කණ්ඩායම අතර දෙවන නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තුන්වන දිනේ නිමාවන විට ලකුණු 367ක ඉලක්කයක් හඹා යන ඕස්ට්‍රේලියා ඒ කණ්ඩායම එක් කඩුලක් දැවී ලකුණු 37ක් ලබා සිටියේය. ශ්‍රී ලංකාව පළමුවෙනිමට ලකුණු 330ක් රැස් කළ අතර දෙවැනිමට ලකුණු 290ක් රැස් කළේය. ඕස්ට්‍රේලියා ඒ කණ්ඩායමට පළමුවෙනිමේදී ලබාගත හැකි වූයේ ලකුණු 254ක් පමණි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. අගුණකොළ පෙළැස්ස ප්‍රදේශයේ බිම්මල් වගා කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එය ක්‍රියාත්මක කරයි. බිම්මල් පැකට් කර වෙළඳ සැල්වලට අලෙවි කිරීම සඳහා රුපියල් 5000ක දීමනාවක්ද පිරිනැමේ. තරුණ තරුණියන් 12 දෙනෙකු ඊට සම්බන්ධ කර ගැනේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට mountain bike. 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB U Trust තරහ අවමේ වරකට ඇමරිකානු ඩොලර් 100ක් ඊට සමාන ඕනෑම විදේශ මුදලක් 3 වතාවක් එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දිනු වෙන LOC සමූහය එන්න දිනු වෙන්න. පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්දමනය මැයි මාසයේදී ඉහළ ගොස් තිබේ. අප්‍රේල් මාසයේ 33.8%ව පැවති එය ඉකුත් මාසයේදී 45.3% දක්වා ඉහළ ගොස් තිබේ. ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යාම ඊට හේතුවයි. යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව සහ නැගෙනහිර පළාත්වල රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. ඉන්දීය විශේෂ නියෝජිත පිරිස ජනපති අගමැති හමු වෙති. සමීප මිතුරෙකු ලෙස අසීරු අවස්ථාවෙන් මිදීමට සහාය ලබා දෙන බව ඉන්දිය විදේශ ලේකම් කියයි. කර්මාන්ත සංවර්ධනය සඳහා වන ජාතික ප්‍රතිපත්තියේ අවසන් කෙටුම්පත මහජන අදහස් විමසුමට. ඉදිරි වසර සඳහා ගෑස් මෙට්‍රික් ටොන් 2,80,000ක් ආනයනයට පියවර. රොමේනියාවේ රැකියා අවස්ථා වැඩි සංඛ්‍යාවක් මෙරටට ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා. ලුණු ලෙව ආශ්‍රිතව පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදන ව්‍යාපෘති. නීති විරෝධීව මෙරටට රැගෙන සුඛෝභෝගී වාහන 5ක් රේගුබාරයට. මැරඩෝනාගේ මරණයට වෛද්‍යවරුන් 8 දෙනෙකුට මිනිමැරුම් චෝදනා. පළමු 2020 ක්‍රිකට් තරගයේ ජය ගැනීමට ඉන්දිය කාන්තා කණ්ඩායම සමත් වෙයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.